අපි තාමත් තුන්වෙනි පාඩම රසායන ගණනය කිරීම පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කර ඉන්නේ. ඔයාලා පේසුරු පොත අරගෙන මේ කැටගරයිස් කරපු ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ඔයාලා මෙන්න මේ ප්‍රශ්නේ තෝරගන්න 2010 අවුරුද්දේ 9 වෙනි MCQ ප්‍රශ්නය. 2000 අවුරුද්දේ 9 වෙනි MCQ ප්‍රශ්නය කරන්න හදන්නේ. හොඳට ප්‍රශ්නේ කියව ගන්න මුලින්ම. හොඳට කියව ගන්න මම විනාඩියක් ඔයාලා වෙනුවෙන් දෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. ඉක්මන් කරන්න. ප්‍රශ්නේ හොඳට කියව ගන්න ළමයි. හරි ළමයි මොන බලන්න මම සාකච්ඡා කරනවා. මෙතන කියනවා මේ ස්කන්ධය අණුව එතනෝල් වල එතනෝල් කියන්නේ C2H5OH. එතනෝල් කියන්නේ කවුද? C2H5OH. ස්කන්ධය අණුව C2H5OH 10%ක් අඩංගු ජලීය ද්‍රාවණයක්. ළමයි මේක ජලීය ද්‍රාවණයක්. එතකොට මේකේ ජලයක් ඉන්නවා එතනෝලුත් ඉන්නවා. මේ දෙකම ඉන්නවා. එතකොට මෙයාලගේ ස්කන්ධ ප්‍රතිශත ගත්තොත් ජලය 90ක් ඉන්නවා නම් එතනෝල් 10ක් ඉන්නවා. 100ට 10ක් එතනෝල්. හොඳට තේරුම් ගන්න මේක. මුළු ස්කන්ධයේ 100ක් නම් ඔතනින් 10ක් ඉන්නේ කවුද? එතනෝල්. මෙන්න මෙයා. එතකොට මෙයා අනිවාර්යයෙන්ම 90ක් වෙන්න ඕනි. මොකද එකතුව 100ක් වෙන්න එපේ. මුළු ස්කන්ධ 100ක් නම් මේ දෙනාගේ එකතුව 100ක් නම් මෙයා 10ක් ඉන්නවා. එහෙනම් අනිවාර්යෙන් ජලය 90ක් ඉන්නවා. මෙතන අපිට මොකද්ද කියන ප්‍රශ්නේ මෙතන තියන්නේ. මෙතනදී කියනවා මේ ද්‍රාවණයේ අපි කිලෝ දශම එකක් ගත්තොත් ළමයි කිලෝ දශම එකක් කියන්නේ ග්‍රෑම් වලින් කීයද? 1000න් වැඩි වෙන්න ඕනේ. දශම එක 1000න් වැඩි නම් කීයද? 100යි. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් ගත්තොත් එතන තියෙන හයිඩ්‍රජන් පරමාණු මවුල ගණන අහනවා. එතන තියෙන හයිඩ්‍රජන් පරමාණු මවුල ප්‍රමාණය තමයි ඔයාලගෙන් අහන්නේ. හොඳට අහගන්න. දැන් ළමයි ස්කන්ධ ප්‍රතිශතයනේ 90ට 10. ඒතර මුළු ස්කන්ධේ 100ක් නම් මෙයා 90යි මෙයා 10යි. දැන් අපි මෙතන ගන්නේ මුළු ස්කන්ධේ ග්‍රෑම් 100ක්. මුළු ස්කන්ධේ ග්‍රෑම් වලින් 100ක් ගන්න. එතකොට ග්‍රෑම් 100ක් මුළු ස්කන්ධේ ගත්තොත් මෙයා ග්‍රෑම් 90ක් ඉන්න ඕනි මෙයා ග්‍රෑම් 10ක් ඉන්න ඕනි. ඒ ළමයි ස්කන්ධ ප්‍රතිශතය මේකනේ කිව්වේ 100ට 10ක් මෙයා. එහෙනම් ග්‍රෑම් 100ක් ගත්තොත් 10ක් මෙයා. ඉතිරි 90 මෙයා. තේරුණාද? හරි. දැන් මට කියන්න මේ දෙන්නගේ මවුල කොච්චරද කියලා. මේ දෙන්නගේ මවුල කීයක් ඉන්නවද? ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදනවා මම. ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදනවා. දැන් මෙයාගේ 90 නේ ස්කන්ධය. එයාගේ මෞලික ස්කන්ධය 18යි. 18යි ග්‍රෑම් මවුලයට. බෙදුවම මේ ග්‍රෑම් කැපිලා. මේ 18 අපිට දන්නවනේ හයිඩ්‍රජන් එකේව දෙකක් 2යි ඔක්සිජන් වල 16යි
සාපේක්ෂ පරමාණු ස්කන්ධ. එකතු කරලා තමයි 18 හදාගත්තේ. බෙදුවම ළමයි උඩ ගෑම් යට ගෑම් කැපිලා ගිහිල්ලා මේ මවුල ඍණ එක උඩට එනවා. ඒතර මවුල එනවා. මෙයාගේ එනවා මවුල කීයක්ද? 90යි 18යි 5ක් එනවා මවුල. මෙයාගේ 10යි ග්‍රෑම් බෙදන්න ඕනේ මෞලික ස්කන්ධ මෙයාගේ කීයද? 46යි ගණන් කරලා බලන්න. එහෙන් බෙදලා එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා කොහොම ගන්න පුළුවන් මවුල. හරි ඒක පැත්තකින් සුළු තියන්නකෝ. මෙයා සුළු කරගෙන ඉන්නකො මුලින්ම. දැන් මේ ජලයේ මවුල 5යි. මට ඔතන හයිඩ්‍රජන් මවුල කීයක් ඉන්නවද කියලා කියන්නකෝ. හයිඩ්‍රජන් මවුල කීයක් ඉන්නවද කියලා කියන්නකෝ. හොඳට අහගන්නමයි කියන්නේ. ජලය මවුල හොයාගත්තනේ මේක මේකෙන් බෙදුවම 5යි කියලා. එතන හයිඩ්‍රජන් මවුල කීයක් ඉන්නවද? මට කියන්න බලන්න. ළමයි මේ එක අණුවක් තුල හයිඩ්‍රජන් පරමාණු ඉන්නවා දෙකක්. දෙගුණයක් ඉන්නවා. තේරුණාද මේ? මේ එක අණුවක් තුල හයිඩ්‍රජන් පරමාණු දෙගුණයක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. දෙගුණයක් ඉන්නවනේ. එහෙනම් ජලය වගේ දෙගුණයක් ඉන්නවා හයිඩ්‍රජන්. දෙගුණයක්. දැන් ජලය මවුල 5යි නම් ඒ වගේ දෙගුණයක් ඉන්නවා හයිඩ්‍රජන්. 5 2 කීයද? 10යි. ඔන්න ළමයි 10ක් මවුල එනවා. ඒක තේරුම තමයි මේ ද්‍රාවණේ ජලය තුල පමණක් හයිඩ්‍රජන් මවුල ඉන්නව 10ක්. ජලය තුල පමණක්. තේරෙනවද? ජලය තුල මවුලක් ජලය තුල පමණක් මවුල 10ක් ඉන්නවා. එහෙනම් මුළු හයිඩ්‍රජන් මවුල අනිවාර්යයෙන්ම 10ට වැඩි අගයක් එන්න ඕනේ. එහෙම උත්තර කියත් වෙනද බලන්න. මුළු හයිඩ්‍රජන් මවුල 10ට වඩා වැඩි අගයක් එන්න ඕන අනිවාර්යයෙන්. මොකද මෙයාගේම 10ක් සෙට් වෙනවා. මෙයාගෙත් ඉන්න ඕන තව හයිඩ්‍රජන් මවුල. 10ට වඩා වැඩි උත්තරයක් තියෙන්න ඕනේ. අපට සිරි. හිනා වෙවි අත්පොඩියක් ගහලා උත්තරේ කියන්නේ කීයද ළමයි? 10ට වැඩි තියෙන එකම එක උත්තරයයි 11.3යි කියලා විතරයි. එහෙනම් ඕන බබෙට්ට ඕන තොත්ත බබෙට්ට තේරෙනවා මේ සුළු ක්‍රීම් වලදී මෙයාගේ මවුල හොය ඉන්න එපා. කවුරු ළමෙක් මෙයාගෙත් මවුල හොය කාලේ කකා හිටියොත් එයා පව්. ඔයා එහෙම කළා නම් ඔයා රතු පෑනෙන් ඔයා පව් කියලා ලියා ගන්න. තේරුම මං කියන දේ. මෙතන හරි සරලයි. පිළිතුර ගන්න මාරම විදිහට අපට සහයෝගයක් දීලා තිනවා පේපරේ හදන කෙනා. පිළිතුර මෙයාගේ මවුල විතරක් බලන්න 10යි මවුල. පිළිතුර ඊට වඩා වැඩි යගයක් එන්න ඕනි. වැඩි යගයක් තියෙන එකම උත්තරය මේක. උත්තරේ 3. දැන් මේක හැදුවට පස්සේ මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? මේක සුළු කරපු කට්ටිය ගැන තමන්ට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වෙයි. මේක පමණක් සුළු කළ උත්තරේ ගත්ත කට්ටියට හිතෙයි. ඌ අනිවාර්යයෙන්ම කැම්පස් යා යුතු එකෙක්. මේක විතරක් සුළු කළ උත්තරේ ගත්ත එකෙක් නම් ඌ අනිවාර්යයෙන්ම මෙඩිසින් ඉංජිනේරින් යා යුතුමයි ඔබ යන්න ඕනි. ඒ වගේ මොලයක්, ඒ වගේ ඩයල් එකක් ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම කැම්පස් එකේ. මතක තියාගන්න. මෙතන මේ පේපේ හදපු කෙනා ඩයල් තෝරලා තියෙනවායි මේ වගේ ප්‍රශ්නවලදී ඉතාමත් අඩු කාලයක් වැය කරලා ඉක්මනින් පිළිතුරු අරගෙන අනිත් ඒවට ගිහිල්ලා ඉක්මනින් පේපර් ඉවර කරලා ගේමක් ගහපුන් ටික තමයි තෝරලා තියෙන්නේ. ඉබාගාතේ හැම එකක්ම සුළු කර යන මිනිස්යාව මෙතනදී විහිළුවට සමච්චලයි ලක් කරලා තියෙනවා. තේරුණාද? හොඳයි. මොකද හිතන්නේ ප්‍රශ්නේ ගැන? තමන් ගැන මොකද්ද දැනුනේ? තමන් ගැන මොකද්ද දැනුනේ? 2012 වෙනි ප්‍රශ්නය කරමු. 2012 වෙනි ප්‍රශ්නය කරමු. මම පොඩි වෙලාවක් දෙන්න ළමයි. ඉක්මන් කරන්න. ප්‍රශ්නට ලෑස්ති වෙන්න. හිත කලබල කරගන්න නැතුව නිදහසේ කරන්න. මම ඔයාලා වෙනුවෙන් විනාඩියක් දෙනවා.
බලමයි. දිදාහි 12 SCL ද්‍රාවණයක ස්කන්ධය අනුව ප්‍රතිශතය දීලා තිනවා. ළමයි ඔය සාන්ද SCL බෝතල් වල සාන්ද SCL බෝතල් වල ලැබ් එකේ SCL බෝතලේ බලන්න. ඒකේ SCL සාන්ද්‍රණය කීයද කියලා ලියලා නැහැ. කෙලින්ම ඒ SCL බෝතලේ සඳහන් කරලා තියෙන්නේ ඒ SCL බෝතලේ තියෙන SCL ද්‍රාවණේ SCL කියන ළම උතන SCL උත් ඉන්නවා වතුරක් තියෙනවා හැම දෙයක්ම තියෙනවනේ උතන වතුර දිය කරලා තියෙන SCL ඝනත්වය දීලා තියෙනවා. ඊට අමතරව උතන SCL ප්‍රතිශතය දීලා තියෙනවා. ස්කන්ධ ප්‍රතිශතයක් විතර 36.5 කියලා දීලා තියෙනවා මේකේ නම්. මේ ද්‍රාවණයේ මුළු බරෙන් 100ක් ගත්තොත් 36.5ක් ඉන්නේ කවුද? SCL. ඒක තමයි මෙතන කියන්නේ. ස්කන්ධ ප්‍රතිශතය. මුළු ස්කන්ධේ 100ක් ගත්තොත් ඒකෙන් 36.5ක් ඉන්නේ SCL. තේරෙනවද? මේ ද්‍රාවණේ ඝනත්වයක් දීලා තියෙනවා 1.15යි කියලා. ළමයි ද්‍රාවණේ ඝනත්වය. අපෙන් අහන්නේ මොකද්ද? මේ ද්‍රාවණේ තියෙන SCL සාන්ද්‍රණය. ඔයාලගේ ලැබ් එකට එන SCL බෝතලේ 100% විදිහට SCL ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා. ඊට අමතරව මේ ද්‍රාවණයේ ඝනත්වය දීලා තියෙනවා. ද්‍රාවණයේ ඝනත්වය කියන්නේ SCL විතරක් නෙවෙයි උතන. ඝන සෙන්ටිමීටරයක් තුල තියෙන මුළු ස්කන්ධය SCL ජලයේ හැම එකකම ස්කන්ධය ඝනත්වය දීලා තියෙනවා. අපෙන් අහන්න ළමයි SCL සාන්ද්‍රණය. ළමයි හොඳට අහගන්න. මේ ද්‍රාවණයේ ඝනත්වය මට ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් වලට කරලා දෙන්නකෝ. ඝන ඩෙසිමීටරයට ග්‍රෑම් වලින් ලිව්වොත් මේ ඝනත්වය කොහොමද අපි ලියන්නේ? ඒකක පරිවර්තනයක් තියෙනවා. ඝන සෙන්ටිමීටර ග්‍රෑම් ඝන ඩෙසිමීටර ග්‍රෑම් කරද්දී මේක 1000න් වැඩි වෙන්න ඕනේ. 1000න් වැඩි නම් 1150යි. 1000න් වැඩි වුණා. මේ ඝනත්වයේ තේරුම මොකද ළමයි? ඝනත්වයේ තේරුම මොකද්ද? ඒකේ තේරුම තමයි ඝන ඩෙසිමීටර එකක් තුල තියෙන මුළු ස්කන්ධය. ඝනත්වයක් කියන ළමයි මුළු ස්කන්ධයක්. ඝන ඩෙසිමීටරයක් තුල තියෙන මුළු ස්කන්ධය. ඒක තමයි ඝනත්වය කියන්නේ. ඒ මුළු ස්කන්ධයෙන් 100ට කීයක් SCL ඉන්නවද? ඒ මුළු ස්කන්ධය මෙච්චරයි නම් ඕකෙන් 100ට 36.5ක් ඉන්නවා SCL. ළමයි මේ තේරුම ඩෙසිමීටරයක් තුළ තියෙන මුළු ස්කන්ධය. ඒකට 136.5න් වැඩි කළාම එන්නේ මොකද්ද? ඩෙසිමීටරයක් තුළ තියෙන SCL ස්කන්ධය. මේ මොකද ලියලා තියෙන්නේ? ඩෙසිමීටරයක් තුළ තියෙන SCL ස්කන්ධය තමයි ලියලා තියෙන්නේ. මේ මොකද්ද? ඩෙසිමීටරයක් තුළ තියෙන මුළු ස්කන්ධය. දැන් මොකද්ද? ඩෙසිමීටරයක් තුළ තියෙන SCL ස්කන්ධය. තේරුණාද? ළමයි ඩෙසිමීටරයක් තුළ තියෙන SCL ස්කන්ධය මම බෙදනවා. ඩෙසිමීටරයක් තුළ තියෙන SCL ස්කන්ධය බෙදනවා SCL වල මෞලික ස්කන්ධයෙන්. SCL වල මෞලික ස්කන්ධයෙන් බෙදනවා. මට මෞලික ස්කන්ධය කියන්නේ කීයද කියලා? හයිඩ්‍රජන් වල SCL කිව්වම ළමයි හයිඩ්‍රජන් වල 1යි මෙතන 35.5 එකතු කරාම 36.5යි. ඇයි මම බෙදුවේ? මට ඕනි SCL සාන්ද්‍රණිය ඕනි. දැන් මේක බෙදුවම එනේ ඒක කිය මොකද්ද? මේ උඩ ග්‍රෑම් යට ග්‍රෑම් ඒකකේ කැපිලා ගිහිල්ලා මේ මවුල ඍණ එක කියන ඒකකයේ උඩට එනවා. මවුල ඍණ එක කියන ඒකකයේ උඩට ආවම මවුල වෙනවා. මවුල ඝන ඩෙසිමීටර ඍණ 3 හැමෝම තියෙනවා. තේරෙනවද? තේරෙනවද? ඔන්න සාන්ද්‍රණීක කියලා වෙනවා. සාන්ද්‍රණීක කියලා බලන්න මේ ඝන ඩෙසිමීටර ඇතුළේ තියෙනවා. කී දෙන්නේ මේකට මේක කැපෙනවා. මේක 100න් බෙදුවම 11.5යි. ළමයි පිළිතුර 11.5යි. පිළිතුර අංක 3. පිළිතුර අංක 3. බලන්න කොච්චර ලේසිද? ඔයාලා මේ ඉගෙන ගන්නේ ලෝකයේ තියෙන ලේසිම සබ්ජෙක්ට් එක මතක තියාගන්න. මම කරන්නේ
පිළිතුරු අංක 3. දැන් මට කරලා දෙන්න ඔයාලා 2038 කියන MCQ එක. 2038 කියන MCQ එක කරලා දෙන්න. දෙදාහි 38 ගෙන MCQ එක කරලා දෙන්න ළමයි ඉක්මන් කරන්න. try එකක් දාන්න. ළමයි මෙතන දත්ත ටික මොනවද දීලා තියෙන්නේ? 277යි කියන කෙල්වින් උෂ්ණත්වයේදී ග්ලූකෝස් ග්‍රෑම් 18ක් ජලය 180ක් තුළ දී කරලා තියෙනවා. ළමයි මෙතන ග්ලූකෝස් උත් ඉන්නවා ජලයක් ඉන්නවා. මේ මිශ්‍රණයේ ග්ලූකෝස් උත් ඉන්නේ ජලයක් ඉන්නවා. ග්ලූකෝස් 18යි ග්‍රෑම් ජලය 180ක් තුළ දී කරලා තියෙනවා. දීලා තියෙන ප්‍රකාශන වලින් සත්‍ය මොකක්ද කියලා තමයි අහන්නේ. මේ දෙන්නගේ මෞලික ස්කන්ධ දීලා තියෙනවා. මෙයාගේ 180යි මෙයාගේ 18යි. ඊට අමතරව ජලීය ඝනත්වය දීලා තියෙනවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටර කියලා. හොඳයි. ද්‍රාවණයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අහනවා. ළමයි ද්‍රාවණයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අහනවා. මට මෙතනදී ග්ලූකෝසුයි ජලයයි මේ දෙන්නගේ මවුල කියන්නකො කීයද කියලා. එකපාරම ඉවර කරලා දාමු මවුල. එකපාරම ඉවර කරලා දාමු. ළමයි ග්ලූකෝස් ග්‍රෑම් 18ක් තියෙනවා. එයාගේ මෞලික ස්කන්ධය 180යි. බෙදුවම ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. මවුල ඍණ එක උඩට එනවා. මවුල ලැබෙනවා. උඩ ග්‍රෑම් යට ග්‍රෑම්ට කැපිලා යනවා. මවුල ඍණ එක උඩට ඇවිල්ලා මවුල ලැබෙනවා. මෙතනත් ඒ වගේ ස්කන්ධ 180ක් තියෙනවා. මෞලික ස්කන්ධය 18යි. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. මවුල ඍණ එක උඩට ආවම මවුල ලැබෙනවා. මම දෙන්නගේ මවුල එකපාර හොයා ගන්නවා. ළමයි ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. 18 180 බෙදුවම 0.1යි. 180 18න් බෙදුවම 10යි. ඔන්න මවුල දෙක වෙන වෙනම ආවා. තේරුණාද? මේ ද්‍රාවණයේ පරිමාව කීයද? තමයි ද්‍රාවණයේ පරිමාව කීයද? ජලයේ ඝනත්වය දීලා තියෙනවා. ජලයේ ඝනත්වය දීලා තියෙනවා. ඊට අමතරව ජලයේ ස්කන්ධය අරන් තියෙන අපි 180ක් 180යි ග්‍රෑම් මම බෙදන යාගේ ඝනත්වයෙන්. ඇයි බෙදුවේ? ළමයි බෙදුවම මේ ග්‍රෑම්ට කැපිලා යනවා. මේ ඝන සෙන්ටිමීටර් ඍණ 3 කියන ඒකකයේ උඩට එනවා. ඒතර ඝන සෙන්ටිමීටර වෙනවා. ඝන සෙන්ටිමීටර ඍණ 3 උඩට ආවම ඝන සෙන්ටිමීටර එනවා. ඝනත්වය කී දෙන්නේ? ඝනත්වය එනවා ළමයි 180යි පරිමාව වෙනවා 180යි කියලා. ළමයි පරිමාව වෙනවා 180යි කියලා. ඔන්න පරිමාව 180යි. පැහැදිලිද? හොඳයි.
අපේ රෝම ඉලක්කම් එකේ අහන්නේ සෝරි ඒ කොටස නේද? රෝම ඉලක්කම් එක නෙවෙයි ඒ කියන ප්‍රකාශය කියන්නේ ද්‍රාවණයේ ග්ලූකෝස් සාන්ද්‍රණය. ග්ලූකෝස් සාන්ද්‍රණය මට කීයද කියන්නේ? ග්ලූකෝස් මවුල ඉන්නව 0.1ක්. ඒක පරිමාවෙන් බෙදන්න ද්‍රාවණේ. ද්‍රාවණයේ පරිමාව 180 කියන්නේ ඝන ඩෙසිමීටර වලින් කීයද? 180 1000න් බෙදන්න එපා 0.1යි. 0.1යි. ඝන ඩෙසිමීටර. බෙදුවා. ඒ කියන්නේ එක බෙදීම 1.8යි. මේ එකකේ මේ අගේ එනවද ළමයි? 0.55 එනවද? මවුල උඩ තියෙනවා ඝන ඩෙසිමීටර උඩට ගියාම ඝන ඩෙසිමීටර ඍණ 3. දශමිකයටෙන් බෙදෙනවා කියන ළමයි එක බෙදීම 18. සෝරි එක බෙදීම 1.8. බලන්න එනවද කියලා උත්තරේ. එනව නේද? ලස්සනට එනවා ළමයි 0.55 එනවා. ඒ නිසා පිළිතුර මම ගන්නවා. ඒ හරි. 0.55 ඔය වගේ කතන්දරයක් එනවා. තේරුණාද? ඔය විදිහටම B බලන්න. ද්‍රාවණයේ ග්ලූකෝස් ස්කන්ධ භාගය. ළමයි ග්ලූකෝස් ස්කන්ධය ග්‍රෑම් 18යි නම් මුළු ස්කන්ධය කීයද? මුළු ස්කන්ධය කීයද? එයාගේ 18යි ජලයේ ඉන්න 180ක් ওই දෙක එකතුව. මුළු ස්කන්ධය. බෙදුවම ස්කන්ධ භාගය කීයද එන්නේ? හරියටම සුළු කරන්න බලම උත්තරේ දීලා තියෙනවා 0.1යි කියලා 0.1 එනවද කියලා බලන්න. 18 බෙදෙනවා 180යි 18යි බෙදු එකතු කරාම ආසන්න වශයෙන් එනවා 198ක්. ඒ කියන්නේ 200 න ආසන්න වශයෙන් 198ක්. උඩ 18. ඒ කියන්නේ 18 බෙදීම 200 නෙමෙයි. 18 බෙදීම 200. ආසන්න වශයෙන් කීයද? 0.9ක් වගේ නේද එන්නේ ආසන්න වශයෙන්. 18 දෙකෙන් බෙදුවොත් 9යි. 9 100 බෙදනවා කියන 0.9ක් වගේ නෙන්නේ. නේද? ඒතර අපිට මේ දීලා තියෙන පිළිතුර බාර ගන්න බෑනේ. මේක වැටදි. බාර ගන්න පුළුවන්ද? බෑ නේද? බෑ ළමයි. දශමික පිළිගන්න බෑ. ළමයි C මොකද කියන්නේ? C කියනවා ද්‍රාවණවල ග්ලූකෝස් මෞලියතාවය. ළමයි මෞලියතාවය කියන්නේ මොකද්ද? මෞලියතාවය කියන එක දන්නේ නැත්නම් එයාට ඒකකයෙන්ම බලා ගන්න පුළුවන්. මෞලියතාවය කියන්නේ කිලෝග්‍රෑමයක් තුල තියෙන මවුල ප්‍රමාණය. කිලෝග්‍රෑමයක් තුල තියෙන ග්ලූකෝස් මවුල. ද්‍රාවණේ ග්ලූකෝස් මවුල ඉන්න 0.1ක්. ද්‍රාවණේ මුළු ස්කන්ධය කීයද කිලෝග්‍රෑම් වලින්? දැන් මුළු ස්කන්ධය ග්‍රෑම් වලින් නම් කීයද? මුළු ස්කන්ධය ග්‍රෑම් වලින් 198යි නේ මේ දෙන්නගේ එකතුවනේ. ඒක කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 0.198යි. කිලෝග්‍රෑම් වලින් ගත්තොත්. ග්‍රෑම් වලින් ගත්තොත් 198යි. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 0.198යි. මෙතන කීයද එන්නේ? මවුල උඩ තියෙනවා. කිලෝග්‍රෑම් උඩට ගියාම කිලෝග්‍රෑම් ඍණ 1 වෙනවා. කිලෝග්‍රෑම් ඍණ 1 වෙනවා. බලන්න කීයද එන්නේ කියලා. 100 බෙදීම 198. නැත්තම් 10 බෙදීම 19.8. බලන්න පිළිතුර එනවද කියලා. නේද ළමයි? දැන් 0.1 බෙදෙනවා කියන ළමයි හරියට නිකන් එක බෙදීම දෙක වගේනේ. හරියට නිකන් මේක නිකන් ඇවිල්ලා එක බෙදීම 1.9යට වගේනේ. ඒ කියන්නේ එක බෙදීම දෙක වගේනේ. අනිවාර්යයෙන්ම 0.5යි ඊ වගේ ගණක් එන්න ඕනේ. ඒතර මේක වැරදි. C වැරදි. 0.5යි වගේ ඊට ආගයක් නෙන්න ඕන ළමයි. මෙතන තියෙන 0.1යි ඒක වැරදි.
D බලන්න. ඉතින් ටක් ගාලා පිළිතුරට යන්න. සුළු කරගෙන ඉන්න එපා. ද්‍රාවණයේ ග්ලූකෝස් මවුල භාගය. දැන් දෙන්නක මවුල වෙන වෙනම දන්නවනේ. ග්ලූකෝස් මවුල ඉන්නවා 0.1ක්. මුළු මවුල වලින් බෙදන්න ඕනේ. මවුල භාගය ගද්දි. හරි. මෙයාගේ 0.1යි මෙයාගේ 10යි එකතු කරාම කීයද? 0.1 බෙදීම 10.1. ඒ කියන්නේ එක බෙදීම 101. තේරෙනවද? පිළිතුර එනවනේ. ලස්සනට එනවා ළමයි. D හරි. A D හරි. ඒ කියන්නේ පිළිතුර 4. පිළිතුර 4. අපෙන් අහන්නේ සත්‍යයක. බලන්න කොච්චර ලේසිද කියලා. ඔයාලා මේ ඉගෙන ගන්න ලෝකේ තියෙන ලේසිම සබ්ජෙක්ට් එක මත තියාගන්න. ඉක්මන් කරන්න. පැහැදිලිද? ලේසි නේද ළමයි? පට්ට ලේසි ඈ. දැන් ඔයාලා ගන්න ඊළඟට ප්‍රශ්නේ. ළමයි 2001 13 කරමුද? 2001 13 2001 13 try එක දාලා බලන්න. මම කරන්නේ. ළමයි මෙතන අපිට කියනවා මේ කාබන් වල ස්කන්ධය කාබන් 612 කියන සමස්ථානිකය. මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා 0.024ක්. මෙච්චර ස්කන්ධයක් දීලා තියෙනවා. අපිට කියනවා මෙතන තියෙන කාබන් පරමාණු ප්‍රමාණය. පරමාණු සංඛ්‍යාව. මවුල වලින් නෙවෙයි ළමයි. කෙලිම ගෙඩි පිටින් අගය අහන්නේ. මට මුලින්ම කියන්න කාබන් මවුල කීයක් ඉන්නවද මෙතන? ළමයි මෙතන කාබන් මවුල කීයක් ඉන්නවද? එයාගේ ස්කන්ධය 0.024යි. එයාගේ මෞලික ස්කන්ධය කීයද? ළමයි ස්කන්ධ ක්‍රමාංකය 12යි කියන්නේ 12 ග්‍රෑම් මවුලයට. ස්කන්ධ ක්‍රමාංකය 12යි කියන්නේ මේ ස්කන්ධ ක්‍රමාංකය 12යි කියනකොට දාලා තියෙන්නේ. මතර මෞලික ස්කන්ධය 12 ග්‍රෑම් මවුලයට. බෙදුවම මේ ග්‍රෑම්ට කැපිලා යනවා. මවුල ඍණයක උඩට ආවම මවුල ලැබෙනවා. මවුල කීය දෙන්නේ? 0.0.02. පැහැදිලිද? ඔන්න ළමයි මවුල ප්‍රමාණය ආවා. දැන් අහන්නේ ළමයි කාබන් පරමාණු ගණන. මේ කාබන් පරමාණු මවුල වලින් තමයි මේ කාබන් කියන්නේ කොහොමද පරමාණුනේ? කාබන් පරමාණු මවුල වලින් තමයි මේ. අහන්නේ මවුල ප්‍රමාණය අගේ අහන්නේ. අපි මවුල කියන ඒකකේ අයින් කරගන්න ඕනේ. අපි ළමයි මෙතනදී මවුල කියන ඒකකේ අයින් කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? ළමයි මම මේක වැඩි කරනවා ඇවගාඩ්‍රෝ නියතියෙන්. එයාගේ ඒකකය මවුල ඍණ එක. ඇයි මම මේ දෙක වැඩි කළේ? මම මේ දෙක වැඩි කළේ සමීකරණයක් කටපාඩම් කළා නෙවෙයි. ඇයි වැඩි කළේ?
මම වැඩි කරේ ළමයි මේ දෙක එක එක දිහා බලලා මේ බලන්න මේ මවුල ඍණ එක කියන්නේ ළමයි මෙතන ඒකකයේ මවුල හොඳේ මවුල ඍණ එක නෙවෙයි මේ දෙක වැඩි කරාම මේ මවුල කියන එකකයත් මේ මවුල ඍණ එක කියන එකකත් කැපිලා යනවා අගයක් විතරක් ලැබෙනවා දෙක 6න් වැඩි කරාම 12 දශම ගානක් එන්නේ 10 බල කීයද මේක ළමයි 10 ඍණ 3ක් මෙතන තියෙනවා මෙයාව 2 බවට පත් කරද්දී 10 ඍණ 3ක් ආවා 23න් ඍණ 3ක් ගියාම 10 20යි ඕක තමයි මට පිළිතුරු විතර එන්නේ මේ කියන්නේ පිළිතුරු කීයද පිළිතුරු ඇවිල්ලා ළමයි 2 පිළිතුරු 2 බලන්න කොච්චර ලේසිද බලන්න මේ කොච්චර ලේසිද දැන්වත් තේරෙන්නේ නැද්ද ඔයාලම ඉගෙන ගන්න ලෝකේ තියෙන ලේසිම සබ්ජෙක්ට් එක කියලා මම කරලා ළමයි මම කරන්නේ අපි යන්න ඉස්සරහට දැන් අපි ඊළඟට බලමු 2001 17කින් ප්‍රශ්නය 2001 17කින් ප්‍රශ්නේ බලමු try එකක් දාන්න 2001 17කින් ප්‍රශ්න බලමු. මම කරලා ළමයි ළමයි මෙතන කියනවා මෙන්න මේ සංයෝගය. මොකද්ද සංයෝගය? K2SO4 dot Cr2SO4 thrice dot 12ක් ජලය. ජලාණු 12ක්. මේක තමයි සංයෝගය. මේ සංයෝගී ද්‍රාවණී ක්‍රෝමියම් 3+ වල සංයුතිය දීලා තියෙනවා. ඝන ඩෙසිමීටරයක් තුල තියෙන එයාගේ ස්කන්ධය දීලා තියෙනවා ළමයි. බලන්න ඒක කීදියා හොඳට බලන්න. ඝන ඩෙසිමීටරයක් තුල තියෙන ක්‍රෝමියම් 3+ අයන ස්කන්ධය. මේ ඩෙසිමීටර් ග්‍රෑම් කීයද? 1.04යි. අපෙන් අහන්නේ මේ ද්‍රාවණයේ තියෙන සල්ෆේට සාන්ද්‍රණය. අපෙන් අහන්න ළමයි සල්ෆේට සාන්ද්‍රණය. ඒකකය මොකද්ද? ඝන ඩෙසිමීටරය තුල තියෙන මවුල ප්‍රමාණය අහන්නේ. මෙයාගේ ඝන ඩෙසිමීටරයක් තුල තියෙන ස්කන්ධය දීලා. මෙයාගේ අහනවා ඝන ඩෙසිමීටරයක් තුල තියෙන මවුල ප්‍රමාණය. අවබෝධයක් ආවද ප්‍රශ්නේ පිළිබඳව? කොහොමද අපි මේක කරන්නේ?
තමයි මේ අණුව තුල තියෙන ක්‍රෝමියම් සහ සල්ෆේට් මවුල් අනුපාතය කීයද? ක්‍රෝමියම් පරමාණු දෙන්නෙක් ඉන්නවා නම් සල්ෆේට් කාණ්ඩ කීයක් ඉන්නවද? මෙතන එකක් ඉන්නවා, මෙතන තුනක් ඉන්නවා. හතරක් ඉන්නව නේද? මේ අණුව දිහා බලන්න ළමයි. ක්‍රෝමියම් පරමාණු දෙන්නෙක් ඉන්නවා නම් සල්ෆේට් කාණ්ඩ ඉන්නවා හතරක්. මෙතන එකයි, මෙතන තුනයි. හතරක් ඉන්නවා. මේක සමහරවල් වල දිලිසෙනවා පේන්නේ නැතුව ඇති. මේ ඉන්නේ සල්ෆේට. ක්‍රෝමියම් දෙන්නෙක් ඉන්නවනම් සල්ෆේට හතරක් ඉන්නවා. ඉතින් අනුපාතය ළමයි 2ට 4. ඒ කියන්නේ 1ට 2. ඔය මවුල් අනුපාතය. ළමයි මේ මවුල් අනුපාතය. ඔලිව මවුල් අනුපාතය. පැහැදිලිද? ඔලිව මවුල් අනුපාතය. ක්‍රෝමියම් 3+ මවුල කීයක් ඇද්ද මෙතන? ඒක සාන්ද්‍රණිය. මවුල කියන්නේ සාන්ද්‍රණිය කියන්නේ විතර ඒකීය පරිමාවක් තුල තියෙන මවුල සාන්ද්‍රණිය කියන්නේ. මෙයාගේ සාන්ද්‍රණිය කොහොමද ගන්නෙ? මම මේක බෙදනවා එයාගේ මෞලික ස්කන්ධයෙන්. ක්‍රෝමියම් වල මෞලික ස්කන්ධය 52යි කියලා දීලා තියෙනවා මම බලන්න. ඔයාලගේ පේපර් එකේ 52යි කියලා දීලා තියෙයි ක්‍රෝමියම් වල. මම මේක 52කින් බෙදනවා. 52යි ග්‍රෑම් මවුලයට මෞලික ස්කන්ධය බෙදනවා. බෙදුවම මොකද වෙන්නේ මට කියන්න. බෙදුවම මොකද වෙන්නේ? මේ ග්‍රෑම්ට කැපෙනවා. මේ මවුල ඍණ එක උඩට එනවා. ඒතර මවුල. මේ මවුල ඍණ එක උඩට ආවම මවුල වෙනවා. මෙතන ඝන ඩෙසිමීටර ඍණ 3. පැහැදිලිද? පැහැදිලිද? සාන්ද්‍රණය විතර ලැබෙනවා. ඝන ඩෙසිමීටර අතුල තියෙන මවුල ආවා. හැබැයි ක්‍රෝමියම් 3+. කීයද එන්නේ? 0.10ටත් 0.104ට 2යි. 0.02යි. දැන් නම් යාගේ සාන්ද්‍රණය කීයද? ළමයි මවුල් අනුපාතයම තමයි සාන්ද්‍රණ අනුපාතයත්. මෙයා එකක් ඉද්දි මෙයා දෙගුණයක් ඉන්නවා. මේ 1ට 2. 1ට 2 දෙගුණයක්. මෙයාගේ සාන්ද්‍රණය මෙච්චරයි නම් සල්ෆේට් සාන්ද්‍රණය ඒ වගේ දෙගුණයක්. ඒක තමයි පිළිතුර. මේ 1ට 2 මේ මෙයා එකක් නම් මෙයා ඒ වගේ දෙගුණයක්. මෙයා වගේ දෙගුණයක් සල්ෆේට් දෙගුණයක්. මෙයා වගේ දෙගුණයක්. ඒ නිසා ළමයි පිළිතුර විතර අපිට ගන්න වෙන්නේ 4. අර කොච්චර ලේසිද? බලන්න ළමයි කොච්චර ලේසිද මේ ප්‍රශ්න. සුපිරි. හොඳයි. හොඳයි ළමයි. පියතා ඉස්සරහට. පිළිතුර 4. ළමයි මේ සාකච්ඡා කරන ප්‍රශ්න හරියට මං ගියා දෙන ක්‍රමවේදීට මුලුත් දාගත්තොත් එතනින් එහාට තේරෙයි මේ සබ්ජෙක්ට් එක ඇති දෙයක් නැහැ කියලා. තේරෙනවද? ළමයි ඔයාලා මට කරලා දෙන්න. 2002 ප්‍රශ්නය. 2002 ප්‍රශ්න කරලා දෙන්න. ඉක්මන් කරන්න. 2002 ප්‍රශ්න කරන්න ළමයි.
ළමයි මොකද කියන්නේ? KNO3හි ද්‍රාව්‍ය ජලය කිලෝග්‍රෑම් එකකට ද්‍රාවිතාවනේ KNO3 ද්‍රාවිතාව ඉදිරි තියෙන ළමයි KNO3 ජලය 1 කිලෝග්‍රෑම් තුල KNO3 දිය වෙනවලු ළමයි 300 ග්‍රෑම් තමයි ද්‍රාවිතාවය. ජලය 1 කිලෝග්‍රෑම් තුල KNO3 300ක් දිය වෙනවා. දැන් අපිට මොකද කියන්නේ? ළමයි ජලය කිලෝ එකක් තුල KNO3 දිය වෙනවා 300 ග්‍රෑම්. අපිට කියනවා ජලය ජලය ග්‍රෑම් 600ක් තුල. ජලය ග්‍රෑම් 600ක් තුල KNO3 540ක් අඩංගු වුණු ද්‍රාවණයක්. ළමයි දැන් මෙහෙම එකක් තියෙන හොඳට අහගන්න. සාමාන්‍ය මේ කාම්බර උෂ්ණත්වයේදී මේ කියන විදිහට ජලය කිලෝ එකක් තුල KNO3 දිය කරන්න පුළුවන් නේ 300 ග්‍රෑම්. ජලය කිලෝ එකක් තුල KNO3 300 ග්‍රෑම් දිය කරන්න පුළුවන්. මෙතනදී මේ ශිෂ්‍යයා ජලය ග්‍රෑම් 600ක් තුල KNO3 වැඩිපුර දිය කළා තියෙනවා මේ ද්‍රාවණය රත් කිරීම මගින්. ඔයාලා දන්නවා ලුණු වුණත් ලුණු කැටයක් වුණා වතුර එච්චර දිය වෙන්නේ නැත්නම් හැබැයි මේ ද්‍රාවණය රත් කළොත් හොඳට දිය වෙනවා. අන්න ඒ වගේ උණුසුම් කරපු ද්‍රාවණයක් තුල KNO3 වැඩිපුර දිය කරලා තියෙනවා. දැන් ළමයි සාමාන්‍ය කාම්බර උෂ්ණත්වය නෙවෙයි මේක තියෙන්නේ ගොඩක් උණුසුම් ද්‍රාවණයක්. උණුසුම් ද්‍රාවණයක් තුල වැඩිපුර දිය වෙනවා. හොඳට දිය වෙලා තියෙනවා. හැබැයි මේක නිවෙන්න හැරියොත් මේ උණුසුම් ද්‍රාවණය නිවෙන්න හැරියොත් මොකද වෙන්නේ? කාම්බර උෂ්ණත්වයට ද්‍රාවණයපත් වෙද්දී අර වැඩිපුර දිය වෙලා තියෙන ටික අවක්ෂේප වෙනවා. ළමයි මේ ද්‍රාවණයේ රස්නේනේ දැන් උණුසුම් වැඩි. ඒක ගොඩක් දිය කරන්න පුළුවන්. හරි ගොඩක් දිය කරලා ඉවරලා මම මේක කාම්බර උෂ්ණත්වයටපත් කළොත් මොකද වෙන්නේ? වැඩිපුර දිය වෙලා තියෙන ටික අවක්ෂේප වෙනවා. අපින් අහන්නේ මොකද්ද මෙතන? ස්ෆටිකරණය. ස්ෆටිකකරණය නැත්තම් ස්ෆටිකකරණය කියන ළමයි අවක්ෂේප වන ප්‍රමාණය. KNO3 ස්කන්ධය අහනවා. අවක්ෂේපන KNO3 ස්කන්ධය. දැන් මට කියන්න ජලය කිලෝ එකක් කියන්නේ 1000ක් නේ. කිලෝ එකක් කියන්නේ 1000ක්. ජලය 600යි ග්‍රෑම් තුල පැවතිය හැකි KNO3 ස්කන්ධය මට කියන්න. කිලෝ එකක් තුල 300ක් තියෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ග්‍රෑම් 1000ක් නේ. ග්‍රෑම් 1000ක් තුල 300ක් තියෙන්න පුළුවන් නම් 600ක් ග්‍රෑම් තුල කොච්චර තියෙන්න පුළුවන්ද? 1000ට 300 නම් 600ක් තුල කොච්චර පුළුවන්ද? නේද? 1000ට 300 නම් 600ට කොච්චරද? මේක සුළු කරාම එනවා ළමයි මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 3 වරක් 6 18යි. 180ක්. 180ක් දිය කරලා තියෙනවා. හරිනේ බිංදු දෙක කැපෙනවා. 3 වරක් 6 18යි. මේ බිංදුවත් මේ බිංදුවට කැපෙනවා 180යි. ළමයි 600යි ග්‍රෑම් ජලය 600ක් තුල දිය කරන්න පුළුවන්. දිය වෙලා තියෙන්න පුළුවන් නේ 180යි. අනිත් ඔක්කොම ටික අවක්ෂේප වෙනවා. දැන් කීයක් දිය වෙලා තියෙනවද? දැන් දිය වෙලා තියෙනවා ළමයි 540ක් දිය වෙලා තියෙනවා. හැබැයි මේක සිසිල් කරාම කොච්චර අවක්ෂේප වෙයිද? සිසිල් කළාම ළමයි දිය වෙලා තියෙන්න පුළුවන් මෙච්චර 180 දිය වෙලා තියෙන්න පුළුවන්. අනිත් ඔක්කොම අවක්ෂේප වෙනවා. तो स्फटिकीकरण वेन प्रमाण की ස්පටිකරණය ප්‍රමාණ කිය දැනට 540ක් දී වෙලා තියෙනවා. ඕකෙන් 180ක් අඩු කරන්න. ඉන්න පුළුවන් 180කට විතර. අනිත් ඔක්කොම ටික අවක්ෂේප වෙනවා. කී දෙන ළමයි? 8යි 6යි 14 එකක් ඉතිරි 2යි 3යි 360යි ග්‍රෑම්. ළමයි පිළිතුර අංක 4. ළමයි පිළිතුර 4. බලන්න කොච්චර ලේසිද කියලා. බලන්න මම කොච්චර ලේසිද කියලා.
ඉක්මන් කරන්න. ඉක්මන් කරලා. ඉක්මන් කරන්න. මට කරලා දෙන්න 2003 7 කින් ප්‍රශ්නය. 2003 7 කින් ප්‍රශ්නය කරලා දෙන්න. ඉක්මන් කරලා ළමයි. ළමයි මෙතනදී කියනවා මෙන්න මෙහෙම දෙයක්. මෙතනදී කියනවා ඝනත්වය 1.1යි. ස්කන්ධය අනුව ප්‍රතිශතය 120යි. ඝනත්වයක් දීලා ස්කන්ධ ප්‍රතිශතයක් දීලා. නයිට්‍රික් අම්ල ද්‍රාවණයක්. අර අපි කලින් එසිල් ද්‍රාවණයක් කළානේ ඒ වගේම තමයි. ලැබ් එකට එන නයිට්‍රික් ද්‍රාවණේ නයිට්‍රික් බෝතලේ ඝනත්වය ලියලා තියෙනවා. 1.1 කියලා. ඊට අමතරව නයිට්‍රික් වල ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා. තේරුණා නයි? නයිට්‍රික් වල ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා. 120යි කියලා. ඒ කියන්නේ මුළු ස්කන්ධය මේ ද්‍රාවණිය ළමයි නයිට්‍රික් විතරක් නෙවෙයි ඉන්නේ. ජලය රම ඉන්නවා. එතකොට මේකේ මුළු ස්කන්ධෙන් 120යි නයිට්‍රික්. ඉතිරියව වෙන වෙන දේවල්. අපෙන් අහන්නේ මොකද්ද? තනුක නයිට්‍රික් ද්‍රාවණ මේ ලැබ් එකේ තියෙන ද්‍රාවණය නෙවෙයි ළමයි තනුක ද්‍රාවණයක්. කමන්නේ. මේ ද්‍රාවණේ මුළු ස්කන්ධයේ 100ක් නම් නයිට්‍රික් ඉන්නේ 20යි. අපෙන් අහනවා මේ නයිට්‍රික් ද්‍රාවණ කුමන පරිමාවක් තුල නයිට්‍රික් ග්‍රෑම් 10ක් අඩංගු වේද කියලා අහනවා. නයිට්‍රික් ස්කන්ධයේ ග්‍රෑම් 10ක් තියෙන්නේ කොච්චර පරිමාවක් තුලද කියලා තමයි අහන්නේ. තේරෙනවද? ළමයි මේ බලන්න. මේ ඝනත්වය 1.1යි. ওই ඝනත්වය. ඒ කියන්නේ ඝන ඩෙසිමීටරයක් තුළ තියෙන මුළු ස්කන්ධය. ඝන ඩෙසිමීටරයක් තුළ තියෙන මුළු ස්කන්ධය. ඝන සෙන්ටිමීටරයක් තුළ තියෙන මුළු ස්කන්ධය. මට කියන ඝන සෙන්ටිමීටරයක් තුළ ඇති HNO3 ස්කන්ධය කියලා. මේ ඇවිල්ලා ඝන සෙන්ටිමීටරයක් තුළ තියෙන මුළු ස්කන්ධයනේ. ඕකෙන් 120යි HNO3 ඉන්නේ. මේක වැඩි කරනවා 120යි. මේ මොකක්ද ආවේ? ඝන සෙන්ටිමීටරයක් තුල තියෙන HNO3 ස්කන්ධය මේ. ඝන සෙන්ටිමීටරයක් තුල තියෙන HNO3 ස්කන්ධය ආවේ. ඝන සෙන්ටිමීටර ග්‍රෑම්. මේ ඇවිල්ලා ඝන සෙන්ටිමීටරයක් තුල තියෙන මුළු ස්කන්ධය. ඕකෙන් 120ක් කියන්නේ මොකද්ද? ඝන සෙන්ටිමීටරයක් තුල තියෙන නයිට්‍රික් ස්කන්ධය. තේරෙනවද? දැන් අපෙන් අහන්න ළමයි HNO3 ග්‍රෑම් 10ක් ඇත්ති කොපමණ පරිමාවක් තුලදනේ? HNO3 ග්‍රෑම් 10ක් තියෙන කොච්චර පරිමාවක් තුලද කියලා තමයි අහන්නේ. මේකේ ඒකකේ හොඳට තේරුම් ගන්න. ඝන සෙන්ටිමීටරයක් තුල තියෙන මුළු HNO3 ස්කන්ධය. ඝන සෙන්ටිමීටරයක් තුල තියෙන HNO3 ස්කන්ධය. මේක අගේ කීයද? මෙතන 22 බෙදීම 100. ඒවනේ. ඝන සෙන්ටිමීටරයක් තුල තියෙන HNO3 ස්කන්ධය දන්නවා. HNO3 ග්‍රෑම් 10ක් තියෙන කොච්චර පරිමාවක් තුලද? එයාගේ ස්කන්ධය ග්‍රෑම් 10 බෙදනවා මෙන්න මේකේ. ඒ බෙදුවේ අහන්නේ පරිමාවක් නේ.
ග්‍රෑම් 10ක් තුල තියෙන ග්‍රෑම් 10ක් තියෙන කොච්චර පරිමාවක් තුලද කියලා අහන්නේ. මේ ග්‍රෑම් කැපිලා යනවා. යට තියෙන ඝන සෙන්ටිමීටර ඍණ 3 උඩට ආවම ඝන සෙන්ටිමීටර කියන පරිමාව ලැබෙනවා. මේ ග්‍රෑම් කැපිලා යනවා. යට තියෙන ඝන සෙන්ටිමීටර ඍණ 3 කියන පරිමාව උඩට ආවම ඝන සෙන්ටිමීටර කියන පරිමාව ලැබෙනවා. තේරෙනවද? බලන්න කොච්චර ලේසිද කියලා තමයි. 1000 බෙදීම් 22 තියෙන්නේ. 100 ට ගත්තම 1000 බෙදන් තියෙන 22කින්. 1000 බෙදන් තියෙන 22කින්. කියන 500 බෙදන්න තියෙන්නේ 10න්. එහෙම නැත්නම් 11න්. 500 බෙදන් තියෙන ළමයි 10න් හෝ 11න්. පන්සිය 10න් බෙදුවොත් මේ 1000 22 බෙදනවා කියලා ළමයි උඩ යටයි දෙකම දෙකෙන් බෙදන්නකො. ඒ කියන්නේ උඩ 500 යට 11. 510න් බෙදුවොත් 510න් බෙදුවොත් 50යි. 11න් බෙදනවා කියන්නේ 50ට වඩා අඩු වගයක්. 50ට ආසන්න 50ට අඩු වගයක් තියෙන කීයද? පියතුරු ළමයි 45. උත්තරේ 7යි. ඒක හරියට සුළු කරන්න ළමයි මේ ආසන්න වලින් සුළු කරන්න ළමයි මේ උඩ යට දෙකම දෙකෙන් බෙදුවනමයි 500 උඩ යට තියෙනවා 11. 510න් බෙදුවොත් කීයද? 510න් බෙදුවොත් 50යි. 11න් බෙදන්නේ. එනනේ 10ට වඩා ලොකු වගේකින් බෙදන්නේ. නේද? ලොකු වගේකින් බෙදන්නේ. සා 50 නෙවෙයි 50ට වඩා අඩු වගයක් ඉන්න ඕනේ. ඒ නිසා තමයි උත්තරේ 4 ගත්තේ. ළමයි අන්න මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? අන්න මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. හොඳයි. අපි තව ඉස්සරහට. දැන් මට ඔයාලා කරලා දෙන්න. දෙදස් 3 11 වෙනි ප්‍රශ්නය. 2003 11 වෙනි ප්‍රශ්නේ කරන්න ළමයි ඉක්මන් කරන්න. ලා මොකද කියන්නේ? 2003 11. මෙතන කියනවා ස්පටික රූපී සෝඩියම් කාබනේට් වල සූත්‍රය දීලා තියෙනවා. ස්පටික රූපී සෝඩියම් කාබනේට් Na2CO3.6ක් 10ක් ජලය. මේක ගණයක්. ස්පටිකයක් කියන ළමයි කොහොමද ගන්න තමයි හොඳ. තමයි සෝඩියම් කාබනේට් තනියෙන් ඉන්නේ නැහැ. ජලාණු 10ක් එක සම්බන්ධ වෙලා තියෙන්නේ. අපට ඕනි මොකද්ද? 4යි මවුල ඝන ඩෙසිමීටර් 4යි මවුල ඝන ඩෙසිමීටර් ඍණ 3. ද්‍රාවණ ලීටර වලින් 2.5ක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන නිර්ජලීය සෝඩියම් කාබනේට්. නිර්ජලීය සෝඩියම් කාබනේට් ස්කන්ධය. ළමයි මෙයාගේ සාන්ද්‍රණය කීයක් වෙන්න ඕනද? 4යි මවුල ඝන ඩෙසිමීටර්.
එයාගේ පරිමාව කීයක් වෙන්න ඕනේද? ලීටර 2.5 කියන්නේ ලීටර 2.5 කියන්නේ ඝන ඩෙසිමීටර 2.5 කියන එක. ලීටර 2.5 කියන ළමයි ඝන ඩෙසිමීටර 2.5 කියන එක. මම මේක වැඩි කරන පරිමාවෙන්. ඝන ඩෙසිමීටර ලීටර කියන්නේ ඝන ඩෙසිමීටර තමයි. වැඩි කරාම මේ ඝන ඩෙසිමීටර ඍණතුමයි මේ ඝන ඩෙසිමීටර කැපිලා ගිහිල්ලා මවුල ප්‍රමාණය එනවා. මේ ද්‍රාවණය සෑදීම සඳහා අවශ්‍ය මෙයාගේ මවුල එනවා. මෙයාගේ සාන්ද්‍රණයක් දීලා තියෙනවා නම් පරිමාවක් දීලා තියෙනවා නම් ওই දෙක වැඩි කළාම මෙයාගේ මවුල හොයා ගන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේ සංයෝගයේ මවුල හොයා ගන්න පුළුවන්. හැබැයි අපෙන් අහන්නේ මේ සංයෝගයේ මවුල නෙවෙයි. අපෙන් අහන්නේ සෝඩියම් කාබනේට් ඩොට් 10ක් ජලයේ මවුල නෙවෙයි අහන්නේ. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපි මොකක්ද අහන්නේ? ළමයි අපෙන් අහන්නේ නිර්ජලීය සෝඩියම් කාබනේට් මවුල ස්කන්ධය. දැන් මේක වැඩි කරාම කීයද? 10යි. අපෙන් අහන්නේ මෙන්න මෙයාගේ ස්කන්ධය. නිර්ජලීය කියන්නේ ළමයි ජලය නෑ. මේ ජලය 10 නෑ. මෙන්න මෙයාගේ මවුල තමයි ස්කන්ධය තමයි අහන්නේ. එයාගේ ස්කන්ධය තමයි අහන්නේ. මෙයාගේ මවුල කීයක් ඇද්ද? ස්කන්ධය පස්සේ වන්න පුළුවන්. මවුල කීයක් ඇද්ද? ස්කන්ධය නම් ළමයි පස්සේ හරි වන්න පුළුවන්. මවුල කීයක් ඇද්ද? ළමයි මේ බලන්න. මේ එක අණුවක් තුල මේ සෝඩියම් කාබනේට් කැලි එකක් ඉන්නවා. අනේ තරකයෙන් මේ එක අණුවක් තුල මේවත් එකක් ඉන්නවා. එහෙනම් මෙයාගේ මවුල එකක් තුල මෙයාගේ මවුල කීයක් ඉන්නවා? අර කියන්න බලන්න. ළමයි මෙයාගේ එක අණුවක් තුල මේවා මේ සෝඩියම් කාබනේට් කැලි එකක් ඉන්නවනේ. ඒකේ තේරුම තමයි මෙයාගේ මවුල 10ක් තුල මෙයාගේ මවුලත් 10ක් ඉන්නවා. 10ක් ඉන්නවා. මේ මෙයාගේ එක අණුවක් තුල මේවා එකක් ඉන්න නිසා මෙයාගේ මවුල 10ක් තුල මේවත් 10ක් ඉන්නවා. එකට එක කියන්නේ 10ට 10. දැන් මේ අහන්නේ මෙයාගේ ස්කන්ධය. ළඟ අපෙන් අහන්නේ ස්කන්ධය. දැන් මවුල දන්නවනේ ස්කන්ධ හොයන්න බැරිද? මට මෙයාගේ මෞලික ස්කන්ධය කියන්න. සෝඩියම් කාබනේට් වල මෞලික ස්කන්ධය කියන්න. 23 2ක් 46යි. මෙතන 12යි. මෙතන 48යි. ඔක්කොම එකතු කරාම කීයද? 106යි. 106යි ග්‍රෑම් මවුල ඍණ 1. 106යි ග්‍රෑම් මවුල ඍණ 1. එතකොට මේ මවුල ඍණ 1කට කැපිලා යනවා නේ. මේ මවුල ඍණ 1කට කැපිලා යනවා. ඒතර ග්‍රෑම් වලින් 1 ග්‍රෑම් වලින් 1 කියලා වෙනවා. තේරුම කියන්නේ මේ මවුල ඍණ 1කට කැපිලා යනවා. ග්‍රෑම් වලින් පිළිතුරු ලැබෙනවා. කීයද? 1060යි කියලා එනවා ළමයි. පිළිතුරු කීයද? 1060 කියන්නේ ළමයි පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. බලන්න කොච්චර ලේසිද කියලා. බලන්න කොච්චර ලේසිද. ඔයාලා මේ ඉගෙන ගන්න ලෝකෙ තියෙන ලේසිම සබ්ජෙක්ට් එක මතක තියාගන්න.